අයිබෝවන් අද අපි බලාපොරොත්තු වෙනවා 2021 උසස් පෙළ යන ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන ක්‍රියේටිව් ප්‍රොබ්ලම්ස් 22 පේපරේ 23 පේපරේ ගණන් කීපයක් සාකච්ඡා කරන්න. අපි මුලින්ම යමු 23 වෙනි පේපරේ 4 වෙනි ගණනට. අන්න මේ 4 වෙනි ගණන කියනවා x ගණනය ඍණ 1 බෙදීම 3 විශාලයි x වර්ග ඍණ 1 බෙදීම 2 x ඍණ 1 කියලා. මෙන්න මෙයා විසඳන්න කියලා නෙවෙයි දීලා තියෙන්නේ බව පෙන්වන්න කියලා. මෙයා බව පෙන්වන්න. මේ ආකාරයේ අසමානතාවයක් සත්‍ය බව පෙන්වන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක වීජීය ක්‍රමය. මේ වීජීය පදම භාවිතා කරලා මෙයා අපිට විසඳලා පෙන්වන්න පුළුවන්. දෙවෙනි එක අපි අවකලනය භාවිතයෙන් මේ වගේ අසමානතාවයක් සත්‍ය වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. තුන්වෙනි එක ගණිතඥ වෙන මූලධර්මයේ ඇසුරින් මේ වගේ අසමානතාවයක් සත්‍ය වෙනවා කියලා පෙන්වන්න පුළුවන්. අපි තාම ඉන්නේ මූලික හරියේ ඒ නිසා අපිට අවකලන ක්‍රමයක් ගණිතඥ මූලධර්මයක් භාවිතා කරන්න බෑ. අපිට පුළුවන් මේක වීජීය ක්‍රමයෙන් විසඳන්න. අපිට ගැටලුවක් ලැබුණාට පස්සේ අපි මේක බලන්න ඕන වීජීය ක්‍රමයෙන් විසඳනවද අවකලන ක්‍රමයෙන් විසඳනවද එහෙම නැත්නම් ගණිතඥ මූලධර්මයෙන් විසඳනවද කියලා. හරි. එතකොට මෙයා ගණිතඥ මූලධර්මයේ ඇසුරින් සාධනය කරන්න අපිට ගැටලුවේ කියනවා ගණිතඥ මූලධර්මයේ භාවිතයෙන් සාධනය කරන්න කියලා. අවකලනයෙන් විසඳන්න මෙයා අපිට දෙන්නේ විභාග පේපරේ A level පේපරේ අවකලනය ගැටලුවේ. එහෙම නැතුව දෙනවා නම් මේ වගේ ගැටලුවක් අපිට ඒක විසඳන්න වෙන්නේ වීජීය ක්‍රමය භාවිතා කරලා. right. අපි පළවෙනිටම මෙන්න මේ කොටස සත්‍ය වෙනවා කියලා පෙන්නමු. මේ බලන්න x ඝනය ඍණ 1 බෙදීම 3 x වර්ගයේ ඍණ 1 බෙදීම 2 බව පෙන්වීම. අපි මේ වෙලාවේදී කරන්නේ මෙන්න මේ අසමානතාවයේ පද එක පැත්තකට ගෙනහිල්ලා අනෙක් පස බිඳුව වන පරිදි ප්‍රකාශනයක් හදා ගන්නවා. එක්ක මේ ටික මේ පැත්තට එහෙම නැත්නම් මේ ටික අනිත් පැත්තට ගෙනහිල්ලා එක පැත්තක් බිඳුව වෙන්න අනිත් පැත්තේ පද ටික තියා ගන්නවා. මේ අනිත් පැත්තට එන පද ටික අරගමු fx කියලා. මෙයා සමානයි x ඝනය ඍණ 1 බෙදීම 3 ඍණ x වර්ගයේ ඍණ 1 බෙදීම 2. දැන් මේ අසමානතාවය ඉටු වෙනවා නම් මේ fx කියන කෙනා ධනශ්‍රිතයක් වෙන්න ඕන. දැන් අපි කොහොම හරි මේක වීජීයව සුළු කරලා පෙන්නන්න ඕන මේ fx කියන කෙනා ධනශ්‍රිතයක් වෙනවා කියලා. හරි. මොකද බලන්න මේක සුළු කරොත් අපිට 6 කියන කෙනා පොදු හරයට ගන්න පුළුවන්. මෙයා එනවා දෙවාරයක් x ඍණ 1 වතාවක් x වර්ගයේ ධන x ධන 1 කියලා සාධක කඩන්න පුළුවන්. ඍණ 3 වතාවක් x ඍණ 1 x ධන 1 කියලා. x ඍණ 1ක් පොදුයි. අපි එළියට අරගත්තොත් x ඍණ 1 මෙතනින් එනවා 2x වර්ග ධන 2x ධන 2 ඍණ 3x ඍණ 3 බෙදීම 6යි. මෙයා සමානයි x ඍණ 1 2x වර්ගයේ ඍණ x ඍණ 1 බෙදීම 6යි. මේක අපි ගත්තොත් ඊට අරගන්න පුළුවන් x ඍණ 1 මෙයා සාධක දෙකකට කඩන්න පුළුවන්
බෙදීම 6. කියන්නේ x ඍණ 1 වර්ගයේ වතාවක් 2x ධන 1 බෙදීම 6 කියන කෙනා. මෙයා පරිපූර්ණ වර්ග ප්‍රකාශනයක් මේක අනිවාර්යයෙන්ම ධනාගයක් x ධනාගයක් කියලා දීලා තියෙන නිසා මේකත් ධනයි ධනාගයක් ගණන් ගුණ කරොත් ධනාගයක් වෙනවා 6න් බෙදුවොත් ධනාගයක් වෙනවා. එහෙනම් මේ fx කියන කෙනා ධනාගයක්. අපි තෝරාගත්තේ මෙයා fx කියලා. fx අපිට අරගන්න පුළුවන් ධනාගයක් විදියට. එම නිසා fx විශාලයි බිඳුව වේ. તો මේ කියන්නේ x ඝනය ඍණ 1 බෙදීම 3 ඍණ x වර්ගයේ ඍණ 1 බෙදීම 2 විශාලයි බිඳුවයි. මෙහා එහා පැත්තට දැම්මොත් x ඝනය ඍණ 1 බෙදීම 3 විශාල වෙනවා x වර්ග ඍණ 1 බෙදීම 2ට වඩා. පළවෙනි සම්බන්ධතාවය. පළවෙනි අසමානතා කොටස සත්‍යයි කියලා පෙන්නගත්තා. ඊළඟට අපි යමු ඊළඟ කොටසට. මෙයා x වර්ගයේ ඍණ 1 බෙදීම 2 x ඍණ 1 මෙයා බව පෙන්වනවා. මෙයා අරගමු gx කියලා x වර්ග ඍණ 1 බෙදීම 2 ඍණ x ඍණ 1 කියන කෙනා. දෙක පොදු හරය ගන්න පුළුවන්. මෙයා x ඍණ 1 වතාවක් x ධන 1 මෙයා ඍණ x ඍණ 1 කියලා එනවා. විවාරය x ඍණ 1ක් එළියට අරගන්න පුළුවන්. අරගත්තොත් x ඍණ 1 වතාවක් x ධන 1 ඍණ 2 බෙදීම 2යි. මෙතනින් x ඍණ 1ක් නැවත හැදෙන්නේ අපිට එනවා x ඍණ 1 වර්ගයේ බෙදීම 2 කියලා. මේ gx කියන කෙනා ධනාගයක් වෙන්න ඕන. මොකද x ඍණ 1 වර්ගය කියන කෙනා ස්ථිර ධනාගයක්. අපි ගත්තොත් එම නිසා gx විශාලයි බිඳුවයි. මේ කියන්නේ x වර්ග ඍණ 1 බෙදීම 2 ඍණ x ඍණ 1 විශාලයි බිඳුවයි. x වර්ග ඍණ 1 බෙදීම 2 විශාල වෙනවා x ඍණ 1ට වඩා. මෙයා 2 1 සහ 2න් අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. x ඝනය ඍණ 1 බෙදීම 3 විශාලයි x වර්ග ඍණ 1 බෙදීම 2 විශාලයි x ඍණ 1 කියලා. ඔය ලැබෙන උත්තරේ මේ ආකාරයේ ගැටළු ගැන අවධානය යොමු කරගන්න ඕන. right මේ 23 වෙනි පේපර් එකේ 4 වෙනි ගාන. අපි යමු ඊළඟට 23 වෙනි පේපරේ 6 වෙනි ගානට. 23 වෙනි පේපරේ 6 වෙනි ගාන දෛශික ගානක් දීලා තියෙන්නේ. ඒක අපිට කියනවා A දෛශිකයකම B දෛශිකයකම C දෛශිකය යනු A දෛශිකය දන ලැම්ඩා B දෛශිකය දන ලැම්ඩා වර්ග C දෛශිකය සමාන බිඳුව ලෙස පවතින ඒකක දෛශික තුනකින් ලැම්ඩා අදිශයක් වෙයි. ඒකම P දෛශික අතර කෝණය θ වේ නම් මෙන්න මේ සම්බන්ධතාවය බව පෙන්වන්න කියලා මුලින්ම. ඒක දීලා තියෙන සම්බන්ධතාවය A ධන ලැම්ඩා B ධන ලැම්ඩා වර්ග C බිඳුවයි කියන කෙනා. ලැම්ඩා හතරක් බව පෙන්වන්න තියෙනවා. මෙයා අපි දාගන්නවා එහා පැත්තට A ධන ලැම්ඩා B දෛශිකයේ සමානයි ලැම්ඩා වර්ගයේ C දෛශිකයේ ඍණ. අපි A ධන ලැම්ඩා B A ධන ලැම්ඩා B ගෙන් ගුණ කරොත්
මෙයා සමානයි ඍණ ලැම්ඩා වර්ග c වතාවක් ඍණ ලැම්ඩා වර්ගයේ c කියලා ලියන්න පුළුවන්. මෙයා මෙයාගෙන්ම ගුණ කරනවා කියන්නේ මේක එයාගෙන්ම ගුණ කරනවට සමාන වෙන්න ඕන. විගත නියමයෙන් වරහන් ඉවත් කරොත් a පිට a lambda a පිට b lambda b පිට a lambda වර්ග b පිට b සමානයි ඍණයි ධන lambda 4 c පිට c. මෙයා මාපාංක a වර්ග වෙනවා. a පිට b b පිට a සමානයි වුණොත් 2 lambda a පිට b කියලා ලැබෙන්නේ. මෙයා lambda වර්ග මාපාංක b වර්ගය සමානයි lambda 4 මාපාංක c වර්ගය. මාපාංක 1 නිසා මෙයා 1යි 2 lambda a පිට b ලියන්න පුළුවන් මාපාංක a මාපාංක b cos theta කියලා. මෙයා lambda වර්ග මාපාංක b 1 නිසා b වර්ගයත් 1යි. දැන් මාපාංක c 1 නිසා c වර්ගය 1යි. එනවා 1 ධන lambda වර්ග ධන 2 lambda මේ දෙක එක ගන්න නිසා 2 lambda cos theta lambda 4 ගිය. ඒ ඉන්නේ පළවෙනියට පෙන්නන දීලා තියෙන ප්‍රකාශනය. අපිට කියනවා තව ගැටලු කීපයක්. right ඊළඟට අපිට කියනවා මෙන්න මේක භාවිතේ ඒකම b එකම දිශාවට පිහිටයි නම් lambda සමානයි මෙන්න මේ අගය බව පෙන්වන්න කියලා. right අන්න මෙයා තමයි අපි ගොඩනගා ගන්න සම්බන්ධතාවය. A දෛශිකයකම B දෛශිකය එකම දිශාවට පිහිටනවා නම් පළවෙනි කොටස මේ θ කියන කෙනා බිඳුවක් වෙනවා. θ කියන කෙනා බිඳුවයි. බලන්න මෙයා අපිට ලියන්න පුළුවන් 1 ධන lambda වර්ගයේ ධන 2 lambda cos බිඳුව මෙයා සමානයි lambda 4 කියලා. මොකද 1 ධන 2 lambda ධන lambda වර්ග සමානයි lambda 4. ඒ cos බිඳුව 1යි. 1 ධන 2 lambda 4 වර්ග කියන්නේ 1 ධන lambda ගේ වර්ගය සමානයි lambda 4. දෙපැත්තේ වර්ගමූලය ගන්න පුළුවන් ගත්තොත් මේ පැත්තේ 1 ධන lambda සමානයි lambda වර්ග කියන කෙනා ධන හෝ ඍණ අවස්ථාව ගන්නේ නැහැ හේතුව මේ පැත්තේ ඉතුරු වෙන්නේ වර්ග පදයක් නිසා. ඉතින් එහා පැත්තට දැම්මොත් lambda වර්ග ඍණ lambda ඍණ 1 බිඳුව. lambda ගේ වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ. ඒ නිසා අපිට lambda සොයන්න මූල සෙවීමේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. ඍණ b කියන්නේ ඍණ වතාවක් ඍණ 1 ධන 1යි. b වර්ග කියන්නේ ඍණ 1 වර්ග a කියන්නේ 1යි c කියන්නේ ඍණ 1යි මූලයේ බෙදීම 2යි කියන්නේ 2යි එක ධන හෝරේ නෑ 1යි මෙතන ධන 4ක් වෙනවා කොම් 5යි මූල 5 බෙදීම 2යි කියලා ලැබෙනවා lambda සමානයි එක ධන හෝරින මූල 5 බෙදීම 2යි මේ පළවෙනි කොටසට උත්තරේ.
තියෙනවා ඒකමා b ලම්බක වේනම් ලැම්ඩා සමානයි 1 ධන මූල පහ බෙදීම දෙකේ භාග්‍ය බලය කියලා පෙන්වන්නලු. දැන් දෙවෙනි කොටසේදී ඒකමා b ලම්බක වෙනවා නම් මේ θ 90ක් වෙන්න ඕන. මේ 1 ධන 2 ලැම්ඩා cos 90 ධන ලැම්ඩා වර්ග සමානයි ලැම්ඩා 4යි කියලා එනවා. එහෙමනොත් 1 cos 90 බිඳුවයි ලැම්ඩා වර්ග සමානයි ලැම්ඩා 4. මේ දෙක එහා පැත්තට ගියොත් ලැම්ඩා 4 ඍණ ලැම්ඩා වර්ගයේ ඍණ 1 බිඳුවයි. මේ කියන්නේ ලැම්ඩා වර්ගයේ වර්ග සමීකරණයක්. මෙයාගේ මූල ලෙස ලැම්ඩා වර්ගයට පිළිතුරු ලැබෙන්නේ. ඉස්සර සෙවුවොත් ලැම්ඩා වර්ග සමානයි ඍණ b කියන්නේ 1යි ධන හෝ ඍණ ඍණ 1ගේ වර්ගය 4යි a කියන්නේ 1යි c ඍණ 1යි මූලයේ බෙදීම 2යි. ලැම්ඩා වර්ග සමානයි 1 ධන හෝ ඍණ මූල පහ බෙදීම 2යි. ලැම්ඩා වර්ගයේ ධනාගයක් වෙන්න ඕන නිසා ධන අවස්ථාව විතරයි සලකන්න පුළුවන්. ලැම්ඩා කියන්නේ 1 ධන මූල පහ බෙදීම 2 වෙනවා. ලැම්ඩා වර්ගයේ ලැම්ඩා කියන්නේ මෙයාගේ වර්ගමූලය. මේ 1 ධන මූල පහ බෙදීම 2 භාග්‍ය බලය කියලා ලැබෙනවා. ඊළඟට කියනවා ලැම්ඩා සමානයි 1 බව දී ඇත්නම් මේකමා b අතර කෝණයක් b, c අතර කෝණයක් සොයන්න කියලා. හරි. ඒ වගේම ලැම්ඩා සමානයි 1 කියලා දීලා තියෙනවා නම් තුන්වෙනි කොටස ලැම්ඩා සමානයි 1 විට අපිට අරගන්න පුළුවන්. a ධන ලැම්ඩා b කියන්නේ 1යි b ලැම්ඩා වර්ග b කියන්නේ 1යි c සමානයි බිඳුවයි. මේ a ධන b ධන c බිඳුවක් වෙනවා. a සහ b අතර කෝණය මුලින්ම සොයන්න කියලා තියෙන නිසා ab මේ පැත්තේ තියාගෙන c එහා පැත්තට දාන්න පුළුවන්. ඒ මොනොත් a ධන b වතාවක් a ධන b කියන කෙනා සමාන වෙනවා ඍණ c වතාවක් ඍණ c කියන කෙනාට. ඒ මොනොත් විඝටන නියමයෙන් වරහන් ඉවත් කරොත් බලන්න a තිත a තිත b b තිත a b තිත b සමානයි c තිත c කියලා ඉනයි ගන්න වෙනවා. මෙයා මාපාංකයේ වර්ගය 2යි a තිත b මාපාංක b වර්ග සමානයි මාපාංක c වර්ගය. මෙයා 1යි මෙයා මාපාංක b cos θ කියලා ලියන්න පුළුවන්. ධන 1 සමානයි 1යි මෙයා ගැටල යනවා. ඒ වුණොත් මේක 1යි මේක 1යි නිසා 2යි cos θ ඍණ 1ක් වෙනවා. cos θ ඍණ භාගයයි θ සමානයි cos ඉන්වර්ස් ඍණ භාගය. දෛශික දෙකක් අතර කෝණය සුළු කෝණයක් හෝ මහා කෝණයක් වෙන්න ඕන. ඒ නිසා අපිට බිඳුවට වඩා විශාලයි θ කුඩයි π නිසා θ ලියන්න පුළුවන් π ඍණ π බෙදීම 3 θ කියන්නේ 2යි π බෙදීම 3යි. දැන් ඔය විදිහටම ගත්තොත් a සහ b සහ c අතර කෝණය සොයන්න b ධන c මේ පැත්තේ තියලා a එහා පැත්තට දාන්න පුළුවන්.
ඒ විදියට ගියත් මෙතන B ධන C වෙනවා එහා පැත්තේ ওই ප්‍රකාශනයමයි හැදෙන්නේ. ඒ කියන්නේ B සහ C දෛශික අතර කෝණයක් 2යි π බෙදීම 3ම වෙනවා. එහෙම නැත්නම් අපිට දෛශික ආකලනය පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් අරගන්න පුළුවන්. මොකද A ධන B ධන C බිඳුව වෙනවා ලැම්ඩා සමානයි 1දී මේගොල්ලෝ ත්‍රිකෝණයක චක්‍රීයව නිරූපණය කරන්න පුළුවන් අය A B C. දැන් මේගොල්ලෝගේ මාපාංක හැම එකම එකටකින් නිසා පාදයක දිග එකක් වෙන්න ඕන. සමපාදයි නේ මෙයා 60යි මෙයා 60යි මෙයා 60යි. එහෙනම් මේ පාද දෙක අතර කෝණය නෙවෙයි දෛශික අතර කෝණය වෙන්නේ මේ පාදය දික් කරන්න වෙනවා. මෙයා 180න් 60ක් අඩු කරොත් 120යි. ඒ කියන්නේ 2යි π බෙදීම 3යි කියලා ලැබෙනවා. ඒ විදිහට අරගන්නත් පුළුවන් ජ්‍යාමිතිකව තරඟ කිරීමේ